දුවේ පුතේ සියලු දෙනා මදත් සාදරයෙන් පිළිගන්නවා ගණිතය YouTube නාලිකාවට. අද අපි කතා කරන්න යන්නේ යාන්ත්‍ර විද්‍යාව පාඩමේ කාර්ය සහ ශක්තිය සම්බන්ධ පළවෙනි බහුවර්ණ වීඩියෝ එක. වෙනදා වගේම පළවෙනි වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ PDF link එක තියෙනවා. ඩවුන්ලෝඩ් කරගන්න ප්‍රශ්න ටික ඩවුන්ලෝඩ් කරගෙන කරලා බලන්න කොච්චර දුරට ඔබගේ පිළිතුරු සාර්ථකයිද කියන එක වීඩියෝ එකත් එක්ක. එහෙනම් වෙනදා පළවෙනි ගැටලුවට යමු. අපිට දීලා තියෙනවා මාර්ගයක් මේ වගේ. මෙතන තියෙන වස්තුවක් M ස්කන්ධයක් V0 ප්‍රවේගයකින් උදාහරණවලු D කොටස ඝර්ෂණයේ තියෙනවා කියලා කියනවා. අනිත් මාර්ගයේ ඉතිරි කොටස ඝර්ෂණය රහිතයි කියලා කියනවා. එතකොට අපෙන් අහන්නේ මේ D කොටසේදී මන්දනය කොච්චරද කියලා. එතකොට මම විභව ශක්තිය බිඳුව කියන සීමාව මේක කියලා ලකුණු කරගත්තා. එතකොට ආරම්භයේදී මෙතනදී තියෙනවා විභව ශක්තියක් mg h සමාන. මේ උස h කියලා දීලා තියෙන්නේ. මෙතන h බෙදීම 4යි කියලා ලකුණු කරලා තියෙන්නේ. ආරම්භයේ mgh ඔය විභව ශක්තිය මේ ලක්ෂයේදී. ඊට අමතරව ඔය ලක්ෂයේදී තියෙනවා චාලක ශක්තියක් භාගයයි mv වර්ගය. ඔය සම්පූර්ණ ශක්තියම මෙතෙන්ට එනකොට E ලක්ෂයට එනකොට නිශ්චල වෙනවා වස්තුව. නිශ්චල වෙනවා කියන්නේ චාලක ශක්තියක් නැහැ. විභව ශක්තිය බිඳුව වෙන සීමාවට එනවා කියන්නේ විභව ශක්තියකුත් නැහැ. ඝර්ෂණයට එරෙහිව කරපු කාර්යය අපිට ගන්න පුළුවන් FL කියලා ඝර්ෂණ බලය. වරක් ගමන් කළ දුර ඝර්ෂණයේ තියෙන මාර්ගයේ මේ කොටස විතරයි, ඒ දුර විතරයි ඒ නිසා අපි ගන්න. එතකොට උතනින් අපිට පුළුවන් ඝර්ෂණ බලයේ විශාලත්වය ගන්න mgh ධන භාගයයි m v0 වර්ගය බෙදීමෙන් සමානයි. මෙතන එනවා පොදු හරය 2යි mgh ධන m v0 වර්ගය බෙදීමෙන්. ඔය තමයි ඝර්ෂණ බලය. ඔය බලය ස්කන්ධයෙන් බෙදපුවාම වෙනවා මේ කොටසේ මන්දනය f සමානයි m මේ අනුව ඒ හොයන්න නම් f බෙදන්න ඕන ස්කන්ධයෙන්. එහෙනම් මන්දනයේ විශාලත්වය වෙනවා f බෙදීම m කියලා. ඒකට මෙයා ස්කන්ධයෙන් බෙදනකොට 2gh m කැපිලා යනවා ධන v0 වර්ගයේ බෙදීම 2l කියන පිළිතුරට අපිට යන්න පුළුවන්. පිළිතුරු අංක 3 නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නයත් ඔය වගේම ප්‍රශ්නයක් තියෙන්නේ. අපිට දීලා තියෙනවා ඔය වගේ මාර්ගයක්. මෙතන උස මීටර් 4යි. මෙතන උස මීටර් 1යි. එතකොට අපෙන් අහන්නේ කිලෝග්‍රෑම් දෙකක ස්කන්ධයක් රූපයේ පෙන්වා ඇති පරිදි ඒ ලක්ෂයෙන් නිශ්චලතාවයෙන් පටන්ගෙන භ්‍රමණය වීමකින් තොරව ලිස්සා යාමට පටන් ගනී. පතේ ඔස්සේ සිට B දක්වා ගමන් කිරීමේදී ඝර්ෂණ බලය අභිභවා යාම සඳහා අවශ්‍ය කාර්ය ප්‍රමාණය 40යි නම් ස්කන්ධයට B ලක්ෂයට ළඟා වෙනකොට B කියන්නේ මෙතන ලක්ෂය මොකද වෙන්නේ කියලා අපෙන් අහනවා. එතකොට මේ ලක්ෂයයි B ලක්ෂයයි අතර අපි ශක්ති සංස්කෘති නියමයේ දැම්මොත් ඒ ලක්ෂයේදී තියෙනවා විභව ශක්තියක්. ඒ ලක්ෂයේදී තියෙන විභව ශක්තිය මෙතන B ලක්ෂයට එනකොට අඩු වෙනවා. ඒ විභව ශක්තිය අඩුවීම අපිට ගන්න පුළුවන් mgh පාවිච්චි කරලා. එතකොට විභව ශක්තිය ස්කන්ධයේ කිලෝග්‍රෑම් 2යි g 10යි උසේ වෙනස 3යි. උසේ වෙනසට සමාන ප්‍රමාණයක් තමයි විභව ශක්තිය අඩුවීම. මේ විභව ශක්තිය අඩුවීම. ඔය විභව ශක්තිය අඩුවීම වැඩ දෙකකට පාවිච්චි කරනවා මෙයා. එකක් තමයි මෙතනදී චාලක ශක්තිය වැඩිවීමක් තියෙන්න පුළුවන්, චාලක ශක්තියක් තියෙන්න පුළුවන්. ඒ චාලක ශක්තිය හදාගන්න පාවිච්චි කරනවා. ඊට අමතරව මාර්ගයේ ඝර්ෂණයට විරුද්ධව කාර්ය කරන්න පාවිච්චි කරනවා. එහෙනම් මේ විභව ශක්තිය අඩුවීම සමාන වෙන්න ඕන ඝර්ෂණයට විරුද්ධව කරන කාර්ය ජූල් 40යි කියලා දීලා තියෙනවා. ධන මේ ලක්ෂයේදී චාලක ශක්තිය භාගයයි mv වර්ගය කියන අගය. උතනින් අපිට පුළුවන් B ලක්ෂයේදී ප්‍රවේගය හොයන්න 60න් 40ක් අඩු කරපුවාම 20යි. 20 සමානයි භාගයයි ස්කන්ධයේ කිලෝග්‍රෑම් 2යි ප්‍රවේගය තමයි අපෙන් අහන්නේ. v වර්ගය මම එහෙමම තියනවා. එතකොට එනවා v සමානයි මූල 20යි කියන්නේ 4යි 4 වරක් 5 මූලය 4 කියන්නේ 2යි මූල 5යි ms ඍණ 1 කියලා එනවා ප්‍රවේගය. එහෙනම් v ලක්ෂයේ ස්කන්ධයේ වේගය 2යි මූල 5ක් වෙන්න ඕන. පිළිතුරු අංක 4 නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන්. තුන්වෙනි ගැටලුව සරල අවලම්බයක් සාදායකයේ එක කෙලවරක් අටවල ලක්ෂයකට සවිකර ඇති 0.8 මීටර දිගකින් යුත් සැහැල්ලු තන්තුවක අනෙක් කෙලවරකට කිලෝග්‍රෑම් 1ක් වූ වාහනේ බෝලයක් එල්ලීමෙන් බෝලය සහ තන්තුව තිරස්ව ඇදී සිටින ලෙස තබා මුදා හඳුන් ලැබේ. එහි පදයේ 15 ලක්ෂයේදී බෝලයේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 3කින් යුත් සුමට තලයක් මත මුලින් නිශ්චලතාවයේ තබා ඇති වාණී කුට්ටියක් හා ගැටේ. බෝලයේ දෙකක ප්‍රවේගයකින් පොළාපණී නම් කුට්ටියේ ප්‍රවේගය පෙන්වනවා. එහෙනම් මේ වගේ
කියලා හිතන්න පතය 0.8 මීටර දිගක් තියෙනවා. මෙතන තියලා තමයි අතාරින්නේ. මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි. එතකොට මෙයා මෙහෙම ඇවිල්ලා පල්ලෙහාම ලක්ෂයට එනකොට මෙතනදී වේගය v නම් අපිට හොයන්න පුළුවන් මේ ලක්ෂය අතර ශක්ති සංස්ථිතිය පාවිච්චි කරොත් මෙතනදී නිශ්චලතාවයෙන් උදාහරින්නේ චාලක ශක්තියක් නැහැ. විභව ශක්තිය mgh ට සමානයි m කිලෝග්‍රෑම් 1යි g 10යි h කියන්නේ මේ උසත් 0.8යි. ඉහළ තියෙන ගෝලයට ඔය අපි පාවිච්චි කරේ. mgh සමාන වෙන්න ඕන භාගයයි mv වර්ගය කියන මෙතනදී තියෙන චාලක ශක්තියට එතනත් ස්කන්ධය මම පාවිච්චි කරනවා කිලෝග්‍රෑම් 1යි. එතකොට ප්‍රවේගය උතනින් හොයාගන්න පුළුවන් 4යි ms ඍණ 1 කියලා එනවා. දැන් මේ බෝලය ඇවිල්ලා හැප්පිලා වාහනේ කුට්ටියක හැප්පෙනවා කිලෝග්‍රෑම් 3ක ස්කන්ධයක් තියෙන කිලෝග්‍රෑම් 3ක ස්කන්ධයක් තියෙන කුට්ටියක හැප්පිලා නැවත 2ක වේගයකින් පොළාපනිනවා 2යි ms ඍණ 1 වේගයකින්. අපෙන් අහන්නේ වාහනේ කුට්ටියේ ප්‍රවේගය කොච්චරද කියලා මම ඒක v' කියලා ගන්නවා. එහෙනම් ගැටුමට කලින් ගෝලයට තිබ්බ 4ක ප්‍රවේගයක් ගෝලයේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 1යි mv ගුණිත 1/4. ඔය තමයි ගෝලයේ පෙර රේඛීය ගම්‍යතාවයේ ස්කන්ධයට මේ වාහනේ කුට්ටියට ආරම්භයේදී රේඛීය ගම්‍යතාවයක් තිබෙන්නේ නැහැ. ඔක සමාන වෙන්න ඕනේ නම් දැන් මේ පද්ධතිය මම ඇඳලා තියෙන අවස්ථාවේ තියෙන රේඛීය ගම්‍යතාවයට මේ රේඛීය ගම්‍යතාවයේ තිබෙ දකුණු දිශාවට මේ පැත්තට තියෙන ගම්‍යතාවය ධන කියලා ගත්තේ 3යි v' මෙයාට තියෙනවා ගම්‍යතාවයක්. ඕකෙන් අඩු කරන්න ඕන 1/2 තියෙන ගම්‍යතාවය. එතකොට එනවා v' උතනින් 4යි 2යි 6යි 6 3ෙන් බෙදපුවාම 2යි ms ඍණ 1 වේගයකින් තමයි වාහනේ කුට්ටිය ඉදිරියට ඇදෙන්නේ. 4 වෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් 3 වෙනි ප්‍රශ්නෙට. ඊළඟට බලමු 4 වෙනි ප්‍රශ්නය. 4 වෙනි ප්‍රශ්නේ කියන්නේ මීටර් 500ක් ඉහළින් ව්‍යාසර කරන අහස් යානයක චාලක ශක්තිය සහ විභව ශක්තිය සමාන වේ. මෙම යානයේ වේගය අහනවා. චාලක ශක්තිය අපිට ලියන්න පුළුවන් භාගයයි mv වර්ගය සමානයිලු එයාගේ විභව ශක්තිය mgh ට m10 කැපිලා යනවා v තමයි අපෙන් අහන්නේ v වර්ගය යුක්ත කරන්න 2යි g 10යි දෙක මේ පැත්තට ගෙනාවා g 10යි h කියන්නේ උස 500යි 500 දෙකක් 10යි 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 10 වරක් 10 කියලා කියන්නේ 10000යි 10000යි මූලය 100යි ms ඍණ 1 ප්‍රවේගයක් එයි v යගේ පිළිතුරු අංක 3 නිවැරදි 4 වෙනි ගැටලුව. ඊළඟට 5 වෙනි ප්‍රශ්නය. වස්තුවක ගුරුත්වය යටතේ නිශ්චලතාවයේ සිට වැටෙන වස්තුවක් ගුරුත්වය යටතේ නිශ්චලතාවයේ සිට වැටේ ගමන් කළ දුර එක් සමග චාලක ශක්තිය වෙනස් වන අයුරු වඩාත් මොහොතේ නිරූපණය වන්නේ. අපි දන්නවා විභව ශක්තිය අඩු වීම mgh සමාන වෙන්න ඕන චාලක ශක්තිය වැඩි වීමට. ආරම්භක චාලක ශක්තියක් තිබෙන්නේ නැති නිසා චාලක ශක්තිය වස්තුවේ චාලක ශක්තියට සමාන වෙනවා. එහෙනම් වැටෙන දුරත් එක්ක ඊ තියෙන අනුලෝම සම්බන්ධතාවයක් කියන්නේ y සමානයි mx ආකාරයේ වක්‍රයක් එන්න ඕන. පිළිතුරු අංක 2 නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් 5 වෙනි ප්‍රශ්නෙට. 6 වෙනි ප්‍රශ්නය. දකුණු දිශාවට 5 ms ඍණ 1 ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතින කිලෝග්‍රෑම් 10ක ස්කන්ධයක් සහිත A නම් ගෝලයක් නිශ්චලව පවතින ස්කන්ධයේ කිලෝග්‍රෑම් 5ක් වූ B නම් ගෝලයක් සමග මුහුණට මුහුණලා ඝට්ටණය වේ. පහත දී ඇති කුමකින් සංඝට්ටණයෙන් මොහොතකට පසු AB වල ප්‍රවේග නිරූපණය නොකරයිද කියලා අපෙන් අහන්නේ සියලුම ප්‍රවේග දකුණු දිශාවට කියලා දීලා තියෙනවා. ඕකේ අවසාන පිළිතුර ගත්තොත් අවසාන පිළිතුර වෙන්න බෑ. මේ වගේ ස්කන්ධ දෙකක් තිබිලා මෙයාට B ප්‍රවේගයක් තිබිලා මෙයා නිශ්චලව තිබිලා. අවසානයේ ගැටුමට පස්සේ මෙයාට ප්‍රවේගයේ V වෙලා මෙයා නිශ්චල වෙනවා කියන එක තමයි ඔය අවසාන පිළිතුරේ තේරුම. පළවෙනි එක ආපු වස්තුව 5ක වේගයකින් ඇවිදින වස්තුව නිශ්චල වෙන්න නම් නිශ්චල වෙලා ප්‍රවේගයේ හුවමාරු වීමක් වෙන්න නම් ස්කන්ධ දෙක සමාන වෙන්න ඕන. ස්කන්ධ දෙක වෙනස් නම් ඔය දීලා තියෙන ගම්‍යතාවයේ යම් කිසි ප්‍රමාණ වලින් බෙදීමක් දෙන්න අතර බෙදිලා යාමක් විතරයි වෙන්නේ. එකක් සම්පූර්ණයෙන් නිශ්චල වෙන්නේ නැහැ. එහෙනම් ගැටුමක් සිදු වෙනකොට නිශ්චල වස්තුවක් තිබිලා තව වස්තුවක් ඇවිල්ලා යාගේ හැප්පෙලා ආපු වස්තුව නිශ්චල වෙලා දෙවෙනි වස්තුව යන්න නම් ස්කන්ධ දෙක අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ. ඒ නිසා ඒ පිළිතුර වෙන්න බෑ. පිළිතුරු අංක 5 තමයි වැරදි පිළිතුර විදිහට අපිට ගන්න වෙන්නේ 6 වෙනි ප්‍රශ්නෙට. ඊළඟට 7 වෙනි ප්‍රශ්නය. ස්කන්ධයේ v සහ 2m වූ වස්තු දෙකක් පිළිවෙලින් v සහ 2v ප්‍රවේග වලින් ගමන් කරයි. වස්තු දෙකටම සමාන මන්දන බලය යෙදුවහොත් විශාල ස්කන්ධයේ නැවතුම් දුර බෙදීම කුඩා ස්කන්ධයේ නැවතුම් දුර කියන අනුපාතය අපෙන් අහනවා. දැන් ඔතන වස්තු දෙකක් දීලා තියෙනවා. මම පොදුවේ හිතන්නම් m ස්කන්ධයක්
v වේගයකින් චලනය u වේගයකින් චලනය වෙවි තියෙද්දි එයා නිශ්චල කරන්න යොදන්න f බලයක් යොදපුවාම නිශ්චල වෙන්න ගමන් කරන දුර කොච්චරද කියලා අපි හොයාගමු. f සමානයි m යනුව කියන්න පුළුවන් මන්දනයේ විශාලත්වය බලය බෙදීම ස්කන්ධයට සමානයි. ඊළඟට නිශ්චල වෙන්න කලින් ගමන් කරන දුර අපිට හොයන්න පුළුවන් v වර්ගය සමානයි u වර්ගය ධන 2 as දැම්මොත් v වර්ගය බිඳුවයි u වර්ගය කියන්නේ ආරම්භක ප්‍රවේගයගේ ඍණ 2යි. ඍණ දැම්මේ මන්දනයක් නිසා මන්දනයේ විශාලත්වයේ බෙදීමේ m s තමයි අපේ ප්‍රශ්නේ. ඔතනින් s සුත්ත කරගත්තොත් එනවා u වර්ගයේ m බෙදීම 2f කියලා. දැන් ඔබට පැහැදිලි වෙන්න ඕන මේ නිශ්චල වෙන්න කලින් ගමන් කරන දුර මේවා නියතයි වස්තු දෙකටම 2f නියතයි. ඒ නිසා නිශ්චල වෙන්න කලින් ගමන් කරන දුර u වර්ගයෙන් කියන ගුණිතයට සමානුපාතික වෙන්න ඕනේ. එහෙනම් පළවෙනි වස්තුවේ ප්‍රවේගයේ v ස්කන්ධය කුඩා වස්තුවේ ප්‍රවේගයේ v ස්කන්ධය m විශාල වස්තුවේ ප්‍රවේගය 2v. එතකොට v වර්ග වෙනකොට 2v වර්ග වෙනකොට 4v වර්ගය ස්කන්ධය 2යි. කොහොම ඔය අනුපාතය තමයි අපෙන් අහන්නේ. එතකොට v වර්ගයට v වර්ගයෙන් m කපලා අයින් කරපුවාම 8යි කියන පිළිතුර ගන්න පුළුවන්. 7 වෙනි පිළිතුර ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර 1. සමීකරණ දෙකක් විදිහට ලියන්න යන්න එපා. මේ ගුණිතයට සමානුපාතිකයි කියන එක සම්බන්ධතාවය හදලා ගන්න පුළුවන්. 8 වෙනි ප්‍රශ්නය. දීලා තියෙනවා ABC නම් එකිනෙකට වෙනස් පිහිටීම් තුනකදී වස්තුවක් සඳහා විස්ථාපනය සමග විභව ශක්තිය වෙනස් වීම රූප වලින් දක්වා ඇත. මෙහි C ගැන කතාවක් නැහැ. C ගේ තියෙන අනිවාර්යයෙන්ම ස්ථායි සමතුලිතතාවයේ විභව ශක්තිය වැඩි අඩු වීමක් වෙලා නැහැ. ඒ ගත්තොත් එහෙම ඒකේ තියෙන්නේ අස්ථායි සමතුලිතතාවයක් විභව ශක්තිය වැඩි වෙලා තියෙනවා. ඊළඟට B ගේ තියෙන විභව ශක්තිය අවම සීමාවක් ස්ථායි සමතුලිතතාවයක්. විභව ශක්තිය වැඩිම වෙනකොට අස්ථායි විභව ශක්තිය අඩුම වෙනකොට ස්ථායි. විභව ශක්තිය වැඩි අඩු වීමක් වෙන්නේ නැති වෙලාවේ උදාසීන කියන පිළිතුරු අංක 4 නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් 8 වෙනි ප්‍රශ්නෙට. ඊළඟට 9 වෙනි ප්‍රශ්නය. 9 වෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ කිලෝවොට් 400ක ක්ෂමතාවයෙන් ක්‍රියා කරන එන්ජිමක් සමතල මාර්ගයක 8 ms ශ්‍රේණියක ප්‍රවේගයකින් දුම්රියක් ගමන් කරවයි එන්ජිමෙන් දුම්රියේ චලිතයට විරුද්ධව කරන ඝර්ෂණ බලය වනුයේ. අපි දන්නවා ඝර්ෂණ බලය එන්ජින් එකෙන් යොදන බලයට සමානයි ඒකාකාර ප්‍රවේගයකින් යනවා. ඒකාකාර ප්‍රවේගයකින් යනවා කියන්නේ සමතුලිතතාවයක්. සමතුලිතතාවයක් නිසා වස්තුව මත දෙන බලයට සමාන විරුද්ධ ඝර්ෂණ බලයක් තියෙනවා. එහෙනම් වස්තුව මත කරන කාර්යය ලියන්න පුළුවන් බලය වැඩි කිරීම දුර කියලා. මේ දෙන්නම කාලයෙන් බෙදුවොත් අපිට එනවා ක්ෂමතාවය සමානයි බලය වැඩි කිරීම දුර බෙදීම කාලය කියන්නේ ප්‍රවේගය. ක්ෂමතාවය අපිට දීලා තියෙනවා වොට් 400යි කියලා කිලෝවොට් 400යි 400 වැඩි කිරීම 10 3යි. F තමයි අපෙන් අහන්නේ ප්‍රවේගය 8යි 8 වරක් 1යි 8 වරක් 50යි 5 වැඩි කිරීම 10 4 නිව්ටන් කියන බලය එනවා. 5 වැඩි කිරීම 10 4යි කියලා කියන්නේ පිළිතුරු අංක 4 වෙනි වැරදි පිළිතුර. 10 වෙනි ප්‍රශ්නය. කිලෝවොට් පැයක් සමාන වෙන්නේ ජූල් කීයකටද කියලා අහනවා. අපි දන්නවා කිලෝවොට් පැයක් කියලා කියන්නේ 1 කිලෝවොට් පැය කියලා කියන්නේ. කිලෝවොට් එකක ක්ෂමතාවයක්. ඒ කියන්නේ වොට් 1000ක ක්ෂමතාවයක්. තත්පරයට ජූල් 1000ක් ක්‍රියා කරන වස්තුවක් පැයකදී ලබා ගන්න ශක්තිය. ගන්න කිසි විදුලි උපකරණයක ශක්තිය තත්පරයකදී ජූල් 1000ක් ගන්නවා නම් පැයකදී ඔය වගේ 3600 ගුණයක් ගන්න ඕන. එතකොට එනවා 3.6 වැඩි කිරීම 10 6 කියන පිළිතුර ජූල් වලින්. පිළිතුරු අංක 4 නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් 10 වෙනි ප්‍රශ්නෙට. හරිද ඔය පුතේ අද MCQ 10 කතා කරලා ඉවරයි එහෙනම්. මේ වගේ මලුත් MCQ 10ක් එක්ක පුළුවන් තරම් ඉක්මනට හමු වෙමු. එතකන් සමු ගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.